ආයිබෝන් ළමයි. අද අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ අකාබනික සංයෝග නාමකරණය යටතේදී දෙවෙනි කොටස. එතකොට මේක බලද්දී පළවෙනි කොටස බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒක බලලා මේක බලන්න. මොකද ඒ කොටසේදී මේකට අවශ්‍ය මූලික කරුණු ටික අපි සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ පළවෙනි කොටසේදී අපි සරල සංයෝග කොහොමද නාමකරණය කරන්නේ? අයන එකකට වඩා හදන කැටායන එකකට වඩා හදන මූලද්‍රව්‍යවල කැටායන නැති වෙලාවට කොහොමද නාමකරණය කරන්නේ IUPAC ක්‍රමයට? ඒ වාගේදී සුළු නාම නාමකරණය කරන්නේ කොහොමද කියන දේවල් ටික සාකච්ඡා කරා. එතකොට අපි මේකෙන් සරල සහසංයුජ සංයෝගයක නාමකරණය කොහොමද කරන්නේ කියන එකයි ඒකේ කැටායන ඇනායන සංකීර්ණ කැටායන නැතිදී කොහොමද ඒගොල්ලෝ නාමකරණය කරන්නේ කියන එක අපි ඊළඟට සාකච්ඡා කරන්නේ. දැන් එහෙනම් මේකෙදී පළවෙනියෙන්ම අපි කතා කරන්න යන්නේ ළමයි සරල සහසංයුජ සංයෝගයක් කොහොමද නාමකරණය කරන්න කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ යා. ඔයාලට තියෙනවා කාබන් මොනොක්සයිඩ් CO කියලා කෙනෙක් නාමකරණය කරන්න. එහෙම නැත්නම් ඔයාලට H2O SO2 P2O5 P2O3 ඔය වගේ H2S මේ වගේ කුමන හෝ සරල සහසංයුජ සංයෝගයක් ඔයාලට නාමකරණය කරන්න තියෙනවා. මෙන්න මේ වෙලාවට අපි මෙයාව කොහොමද නාමකරණය කරන්නේ කියන එක තමයි දැන් බලන්න යන්නේ. දැන් එතකොට මේ වගේ සරල සහසංයුජ සංයෝග නාමකරණය කරද්දී ළමයි මෙයාගේදී විද්‍යුත් ඍණතාවයේ වැඩි පරමාණුවක් තියෙනවා විද්‍යුත් ඍණතාවයේ අඩු පරමාණුවක් තියෙනවා. දැන් ඔයා නාමකරණය කරද්දී ලියාගෙන යද්දී නම ඒ නාමය ලියද්දී පළවෙනියෙන්ම ලියන්නේ විද්‍යුත් ඍණතාවය අඩු කෙනාව. කවද? විද්‍යුත් ඍණතාවය අඩු කෙනාව. දෙවනියට අපි හිස්තැනක් තියෙනවා. තුන්වෙනියට අපි ළමයි විද්‍යුත් ඍණතාවය වැඩි කෙනාව ලියනවා. මොකද කරන්නේ? පළවෙනියට විද්‍යුත් ඍණතාවය අඩු කෙනාව ලියනවා. දෙවනියට අපි හිස්තැනක් තියෙනවා. තුන්වෙනියට විද්‍යුත් ඍණතාවය වැඩි කෙනාව ලියනවා. ඔන්න අපේ පියවර. දැන් මෙන්න මේකේදී අපි හිතමු CO කියන කෙනා. එහෙනම් දැන් එයාගේදී කාට අනුරූප නාමයේද මුලින් ලියන්න ඕනේ? කාබනුයි ඔක්සිජනුයි ගත්තොත් කාබන්ගේ විද්‍යුත් ඍණතාවයට වඩා ඔක්සිජන්ගේ විද්‍යුත් ඍණතාවය වැඩි. එහෙනම් මෙන්න මෙතන විද්‍යුත් ඍණතාවය අඩු කෙනාට කාබන් ලියනවා. වැඩි කෙනාට කවුද ලියන්නේ? ඔක්සිජන් ලියනවා. H2O ගන්න. එහෙනම් මුලින්ම ලියන්න ඕනේ කවුද? විද්‍යුත් ඍණතාවය අඩු කාගේද? හයිඩ්‍රජන්ගේද ඔක්සිජන්ගේද? හයිඩ්‍රජන්ගේ තමයි විද්‍යුත් ඍණතාවය අඩු. එහෙනම් අපි මුලින්ම හයිඩ්‍රජන් කියන කෙනාව ලියනවා. ඊළඟට ඔක්සිජන්ව ලියනවා දෙවෙනියට. ඊට අනුරූප නාමයන් තමයි අපි ලියාගෙන යන්නේ. තේරුණා නේද? එහෙනම් දැන් මට කියන සල්ෆර් ඩයොක්සයිඩ් SO2 කියන කෙනා. ඒ SO2 නළමයි සල්ෆර් කියන කෙනාට අනුරූප නාමය මෙතනින් ලියනවා. ඊළඟ විද්‍යුත් ඍණතාවය වැඩි කෙනාගේ නාමය ඊට පස්සේ ලියනවා. සාමාන්‍යයෙන් නාමය ලියද්දී දෙවනියට ලියන කෙනා ඉන්නවනේ. දෙවනියට ලියන කෙනාගේ නාමයේ අගට අපි අයිඩ් කියන ප්‍රත්‍ය එකතු කරනවා. මොකද්ද? අයිඩ් කියන ප්‍රත්‍ය එකතු කරනවා. මෙන්න මේ අයිඩ් කියන ප්‍රත්‍ය එකතු කළා තමයි අපි මෙයාව ළමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයාට ඔක්සිජන් කියන කෙනා ඉන්නවා කියලා. එහෙනම් මෙතනදී ඔයා යාට ලියන්නේ ඔක්සයිඩ් කියලා. කොහොමද? ඔක්සයිඩ්. Cl- කියන කෙනා ඉන්නවා කියලා හිතන්න. ඒ වෙලාවට ඔයා ක්ලෝරයිඩ් කියලා ලියනවා. ෆ්ලෝරයිඩ් F- හිටියොත් F කියන කෙනා හිටිය කියලා හිතන්න. ඒ වෙලාවට අපි ලියන්නේ ෆ්ලෝරයිඩ්. හරිද? ඒ ආකාරයට ඉන්න සංයෝගය මත තමයි අපි ආගේ ළමයි
නාමකරණය කරන්න හැබැයි මතක තියාගන්න අනිවාර්යයෙන්ම මොකද කරන්නේ? ඒ අගට අයිඩ් කියන පත් එකතු කරනවා. ඒ කියන්නේ ඔක්සිජන් හිටියොත් ඔක්සයිඩ් විද්‍යුරින්තාවය වැඩි කෙනා මේ විද්‍යුරින්තාවය වැඩි කෙනා නයිට්‍රජන් නම් නයිට්‍රයිඩ්. හරිද? විද්‍යුරින්තාවය වැඩි කෙනා ක්ලෝරින් නම් ක්ලෝරයිඩ්. ෆ්ලෝරින් ෆ්ලෝරයිඩ්. හරිද? ඔය ආකාරයෙන් තමයි අපි ආගේදී විද්‍යුරින්තාවය වැඩි කෙනා මෙතෙන්ට යොදන්නේ. යොදද්දී එයාට අයිඩ් කියන පත් එකතු කරන්න ඕනේ. අනිවාර්යයි. එලා ඔන්න ඊළඟට ඔයා හිතන්න මෙන්න මේ වගේ එකක් SO2 SO3 කියන කෙනා හිටිය කියලා හිතන්න. දැන් මේ SO2 SO3 කියන කෙනාගේ විද්‍යුරින්තාවය අඩු කෙනා කවුද? සල්ෆර්. එහෙනම් මුලින් ලියන්නේ සල්ෆර්. දෙවනියට ඔයා ස්තනක් තියෙනවා. තුන්වෙනියට මෙන්න මේකට අනුරූපව නාමය කියලා ලියනවා. මුලින්ම සල්ෆර්ට අනුරූප නාමය, ඊට පස්සේ දෙවෙනියට ස්තනක්, තුන්වෙනියට ඔක්සිජන්ට අනුරූප නාමය කියලා ලියනවා. හැබැයි ළමයි ඔයා උතනදී ලියද්දී ඔයා පෙන්වන්න ඕනේ මෙතන ඔක්සිජන්ලා කීයක් ඉන්නවාද කියලා. එහෙම ඔයා පෙන්වුවේ නැත්තම් ළමයි ඔයාට ඒක හඳුනගන්න බෑ. අපි මේ නාමකරණය කරන එකේ තේරුම තමයි අපිට මොකක් හරි නමක් තිබ්බොත් අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ ඒ සංයෝගය. තේරෙනවද? ඒක තමයි අපේ නාමකරණයේ ප්‍රධානම දේ. ඒතර මෙතනදී මෙහෙම ඔක්සිජන් දෙන්න ඉන්න කෙනයි ඔක්සිජන්ලා තුන් දෙනෙක් ඉන්න කෙනයි කියන කට්ටියව වෙන් කරලා හඳුනා ගැනීමට භාවිතා කරන්න ඕන ක්‍රමයක්. මෙන්න මේකට අපි කියනවා උපසර්ග යොදනවා කියලා. මොකක්ද කියන්නේ? උපසර්ග යොදනවා කියලා කියනවා. දැන් ළමයි මෙන්න මෙයාගේදී අපි එයාගේ ඉන්න පරමාණු ගාන මත එයාට උපසර්ග භාවිතා කරන්න පුළුවන්. හරිද? පරමාණු එකයි නම් අපි ඒකට පාවිච්චි කරන්නේ මොනෝ කියන උපසර්ගය. දෙකයි නම් අපි ඒකට ඩයි කියන උපසර්ගය පාවිච්චි කරනවා. තුනයි නම් අපි ඒකට ළමයි ට්‍රයි කියන උපසර්ගය, හතරක් නම් ටෙට්‍රා කියන උපසර්ගය, පහක් නම් පෙන්ටා කියන උපසර්ගය, හයක් නම් හෙක්සා කියන උපසර්ගය, හතක් නම් හෙප්ටා, අටක් නම් ඔක්ටා කියන උපසර්ග අපි පාවිච්චි කරනවා. 9 10 ඔය විදිහට තව තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ ආකාරයට උපසර්ග භාවිතා කරද්දී අපිට ළමයි මේගොල්ලන්ගේදී මේ ඉන්න පරමාණු ගාන මත ඔයා උපසර්ගය පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ කාබන්ලා දෙන්නෙක් ඔක්සිජන්ලා දෙන්නෙක් ඉන්නවා කියලා දන්න. ඔක්සිජන්ලා දෙන්නෙක් ඉන්නවා නම් ඔයා එතෙන්ට ඩයි කියන උපසර්ගය දාන්න ඕනේ. හරිද? ඔක්සිජන්ලා 3 දෙනෙක් ඉන්නවා නම් ඔයා මොකක්ද දාන්නේ? ට්‍රයි කියන උපසර්ගය දානවා. 7ක් ඉන්නවනම් හෙප්ටා කියන උපසර්ගය දානවා. ඔය ආකාරයට ඔයාට ඒ අදාළ උපසර්ග භාවිතා කරමින් මේ නාමය ගොඩනගන්න පුළුවන්. හරිද? එනවන්න අපි කතා ටික ආයෙ කරමු. මේ වගේ සරල සාසංයුජ සංයෝග නාමකරණය කරද්දී මුලින්ම කරන්නේ මොකද්ද? කැටායනීය මුලින්ම කැටායන විද්‍යුරින්තාවයේ අඩු සංයෝගයේ මුලින්ම ඊළඟට හිස්තනක් ඊළඟට ළමයි විද්‍යුරින්තාවයේ වැඩි සංයෝගය ලියනවා. ඊළඟට මෙන්න මේකේදී විද්‍යුරින්තාවයේ අඩු සංයෝගයයි වැඩි සංයෝගයේ හිස්තනක් තියන්න ඕනේ. ඊළඟ දේ තමයි විද්‍යුරින්තාවයේ වැඩි සංයෝගයට අපි අයිඩ් කියන ප්‍රත්‍ය එකතු කරන්න ඕනේ. එතනදිත් හරිද? මෙන්න මෙතනදී විද්‍යුරින්තාවය වැඩි කෙනාට අයිඩ් කියන ප්‍රත්‍ය එකතු කරද්දී එයාගේදී පරමාණු ඉන්න ප්‍රමාණය මත එක්කෙනෙක්ද දෙන්නෙක්ද තුන් දෙනෙක්ද හතරක්ද පහක්ද හයක්ද හතක්ද ඔය ආකාරයට අපි ඒවට උපසර්ග පාවිච්චි කරනවා. එකයි නම් මොනෝ, දෙකයි නම් ඩයි, තුනයි නම් ට්‍රයි, හතරයි නම් ටෙට්‍රා, පහයි නම් පෙන්ටා, හයයි නම් හෙක්සා, හතයි නම් හෙප්ටා,
8යි නම් ඔක්ටා ඔය ආකාරයට දිගින් දිගටම පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔය විදිහට පාවිච්චි කරද්දී ළමයි උපසර්ග මෙන්න මෙහෙම උදාහරණයක් හිතන්න. දැන් ඔන්න ඔයාට විද්‍යුත්රින්තාවේ වැඩි කෙනාට ඉන්නේ ඔක්සිජන් කියලා හිතන්න. එහෙනම් ඒ ඔක්සිජන් කියන කෙනාට අපි විද්‍යුත්රින්තාවේ වැඩි කෙනාට අයිඩ් කියන ප්‍රත්‍ය එකතු කරා නේද? එහෙනම් විද්‍යුත්රින්තාවේ වැඩි ඔක්සිජන් හඳුන්වන්නේ ඔක්සයිඩ් කියලා. ඒ කියන්නේ මොකද්ද? ඔක්සයිඩ්. ෆ්ලෝරින් හිටියොත් ෆ්ලෝරයිඩ්. नाइट्रोजन हिटियोत नाइट्राइड. ऑक्साइड फ्लोराइड नाइट्राइड. क्लोरीन हिटियोत क्लोराइड. ब्रोमीन हिटियोत ब्रोमाइड. මෙන්න මේ ආකාරයට විද්‍යුත්රින්තාවයේ වැඩි පරමාණු අපිට හඳුන්වන්න පුළුවන්. හරිද? දැන් ඔය ආකාරයට අර දෙවනියට ලියන සංයෝගය හැදිනුවාට දැන් අපි උපසර්ගය දෙනවනේ. එහෙනම් ඔක්සිජන් දෙන්නෙක් හිටියා කියන්න. ඒක අපි කොහොමද ලියන්නේ? මෙයා ලියද්දී ඔන්න අපි ඔක්සිජන් ඉන්න ප්‍රමාණය මත තමයි අපි දැන් මෙයාව ලියන්න යන්නේ. ඔක්සිජන් දෙන්නෙක් හිටියා කියන්න. එතකොට අපි උපසර්ගය දාන උඩට තියෙන උපසර්ගයේ මුලින් තියෙන ඩයි දෙන්නයි අනිත් වෙලාවට ඔක්සයිඩ්. දැන් මේ දෙක එකට ඇවිල්ලා එකතු වුණාන් පස්සේ ළමයි සංදි වෙලා ඩයොක්සයිඩ් කියලා ඔයාට එනවා. මොකද්ද? ඩයොක්සයිඩ්. ඔක්සිජන්ලා තුනක් හිටියා කියලා හිතන්න. අන්නේ වෙලාවට ඔයාට පුළුවන් මෙතෙන්ට ට්‍රයි ධන ඔක්සයිඩ් මොකද්ද? ට්‍රයොක්සයිඩ්. දැන් මෙහෙම හිතන්න. එකයි හිටියේ කියලා හිතන්න. එනවා ඔයා මොකක්ද දාන්නේ? එකක් හිටියොත් අපි හතරක් හිටියා කියලා හිතන්න. හතරක්. අපි එක පස්සේ දාමු. ටෙට්‍රා මෙන්න අපේ උපසර්ගය. ඔක්සිජන් ළමයි ඔක්සයිඩ් කියලා එනවා. දැන් ටෙට්‍රා ඔක්සයිඩ් නේද? මේ වගේ වෙලාවට ළමයි මේ උපසර්ගයේදී ඒ අකුරෙන් හරි ඕ අකුරෙන් හරි ඉවර වෙනවා නම් උපසර්ගය ඉවර වෙන්නේ ඒ අකුරෙන් හරි ඕ අකුරෙන් නම් ඊළඟට මෙයා පටන් ගන්නෙ ඒ අකුරෙන් හරි පටන් ගැනීමේදී යා පටන් ගැනීමත් එක්ක මෙන්න අපි ඒ අකුර ලොක් කරනවා. එයාව අයින් කරලා දානවා. එහෙම දාලා ළමයි අපි මේක ලියනවා ටෙට්‍රොක්සයිඩ්. තව එකක් හිතන්න. මෙන්න අපි ඕ අකුරෙන් ඉවර කෙනෙක් ගමු. මොනෝ. දැන් මෙතන මොකද ආදින්නේ? මේ සවුන්ඩ් එක මොනෝ ඕ කියන අකුරෙන් ඉවරලා තින්නේ. ඕ සවුන්ඩ් එක. නේද? එන්න ඔය වවල් සවුන්ඩ් එකත් එක්ක අපි ළමයි මෙයා වයින් කරලා දානවා. එයා වයින් කරපු ගමන් ඔයාලට මොකක්ද එන්නේ? මොනොක්සයිඩ්. ඔය එකක් තියෙනවා. තව එකක්වත් බලමු. පහක් තිබ්බොත් මොකද වෙන්නේ කියලා බලන්න. පෙන්ටා ඔක්සයිඩ්. ළමයි මෙයාව කපනවා. කපලයාව ලොක් කරලා අපි ලියනවා පෙන්ටොක්සයිඩ්. හරිද? එහෙනම් ඕ අකුරෙන් හරි ඒ අකුරෙන් හරි ඉවර වෙනවා නම් අපි ඒ අවස්ථාවේදී ඒ අකුර හෝ ඕ අකුර ලොක් කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඔය ආකාරයට අපිට ඒ සංදි සම්බන්ධ කරන්න පුළුවන් උපසර්ග වලින්. දැන් ඔන්න අපි ළමයි මෙයාගේදී ඊළඟ විශේෂ දේ මේ උපසර්ග දාද්දී දෙවනියට ලියන නාමයට මොනොක්සයිඩ් කියන කෙනාව දානවා. හැබැයි පළවෙනියට ලියද්දී පළමු නාමයට ඉස්සරහින් මේ උපසර්ගය දාන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ උදාහරණයක් විදිහට ඔන්න මම මේක මකන ඔයගලන්ට තේරුණා නේද? එහෙනම් උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු.
ඔන්න හිතන්නකෝ ඔයාට මෙහෙම තියෙනවා කියලා CO කියලා. දැන් CO තියද්දි පළවෙනියම ලියන්නේ මොකද්ද? විද්‍යුත්තාවේ අඩු කෙනාට අයිති නාමය. ඒකදී බොහෝ වෙලා ඒකදී අපි ලියන්නේ එයාගේදී පළවෙනි එක්කෙනෙක් විතරක් ඉන්නවා නම් අපි කිව්වා ඉස්සරහට මොකද්ද දාන්න ඕන උපසර්ගයේ මොනොක්සයිඩ්. හැබැයි ළමයි හොඳට මතක තියාගන්න එයාගේදී විද්‍යුත්තාවයේ අඩු කෙනාට ඉගෙන පළමු නාමයට ඔයා කවදාවත් එයාගේ උපසර්ග නාමය දන්නේ නැහැ. මොනෝ කියන නාමය දන්නේ නැහැ. 2 3 4 විදියට වැඩි වෙද්දි දානවා. එකක් හිටියොත් විතරක් දාන්නේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ මේකේදී හැමතිස්සෙම පළවෙනියට නාමයේ විදියට අපි දාන්නේ මෝල් ද්‍රව්‍ය නාමය. එහෙනම් ඔන්න මෙහෙම ලිව්වොත් වැරදි. මොනෝ කාබන් කියලා ලිව්වොත් වැරදි. මොනෝ කාබන් කියලා ලිව්වොත් වැරදි. යාලියන් අපි මේක වැරදි. කාබන් කියලා ලිව්වොත් තමයි හරියන්නේ. තේරුණාද? මොනෝ කාබන් කියලා ලිව්වොත් වැරදි. මොකද පළවෙනි කෙනාට අපි උපසර්ග දාන්නේ නැහැ. දෙවෙනි කෙනාට තමයි මොනෝ කියන උපසර්ග දාන්නේ. එකක් විතරක් හිටියොත් තමයි මේක කරන්නේ. ඊට වඩා වැඩිපුර හිටියොත් කරනවා. ඒ කියන්නේ කාබන්ලා දෙන්නේ හිටියොත් ඩයි කාබන් කියලා දානවා. මෙතන එහෙම නැහැනේ. එතකොට අපි එහෙම කරන්නේ නැහැ. තේරුණාද? පළවෙනි එක හිටියොත් එනම් මොකද වෙන්නේ? එක පරමාණුවක් විතරක් මුලට ඉන්නවා නම් එන විද්‍යුත්තාවේ අඩු පරමාණු එකයි නම් තියෙන්නේ. එයාට මොනෝ කියන උපසර්ගය භාවිතා කරන්නේ නැහැ විද්‍යුත්තාව අඩු කෙනාට. ඒ විද්‍යුත්තාව වැඩි කට්ටියට පාවිච්චි කරනවා. එහෙනම් ඔන්න සරල සහසංයුජ සංයෝග නාමකරණයට තේදී අපි ඉගෙන ගත්ත දේවල් ටික ආපහු මුලින් ඉඳන් කතා කරන්න යන්නේ. දැන් අපි නාමකරණය කරන්න කලින් මුලින්ම විද්‍යුත්තාවේ අඩු කෙනාගේ නාමය ලිව්වා. හිස්තැනක් විද්‍යුත්තාවේ වැඩි කෙනාගේ නාමය ලියනවා. ඊළඟට මොකද කරන්නේ? ඒකේදී ඒගොල්ලන්ගේදී ළමයි විද්‍යුත්තාවේ වැඩි කෙනාට අයිඩ් කියන ප්‍රත්‍ය එකතු කරනවා. IDE. ඊළඟට ඒ කියන්නේ ඔක්සිජන් නම් ඔක්සයිඩ්, ක්ලෝරින් නම් ක්ලෝරයිඩ්, ෆ්ලෝරින් නම් ෆ්ලෝරයිඩ් කියන ප්‍රත්‍ය එකතු කරනවා. ඊළඟට මොකද කරන්නේ? අපි ඒගොල්ලන්ගේදී ළමයි ඉන්න පරමාණු ගාන මත උපසර්ග දෙනවා. එකක් නම් මොනෝ, දෙකක් නම් ඩයි, තුනක් නම් ට්‍රයි, හතරක් නම් ටෙට්‍රා, පහක් නම් පෙන්ට, හයක් නම් හෙක්සා, හතක් නම් හෙප්ටා, අටක් නම් ඔක්ටා. ඔය ආකාරයට අපිට යොදන්න පුළුවන්. ඒකේදී AO තියෙනවා නම් අවසානයත් එක්ක බලලා ඊළඟ සම්බන්ධ වෙන කාණ්ඩයත් කෙනත් එක්ක බලලා වවල් සවුන්ඩ් මත අපි ආව AO කැපීම සිද්ධ කරනවා. ඊළඟට ළමයි මේගොල්ලන්ගේදී පළවෙනියාට කවදාවත් ඒ කියන්නේ විද්‍යුත් අඩු කෙනාට කවදාවත් එකක් තිබ්බොත් මොනෝ කියලා ලියන්නේ නැහැ. හැබැයි දෙවෙනියට ලියනවා. පළවෙනියාට දෙකෙන් උඩට යද්දි ඩයිට්‍රයි තියෙද්දි ලියනවා. එකක් විතරක් තිබ්බොත් තමයි ලියන්නේ. ඒ කියන්නේ මොනෝ කාබන් කිව්වොත් වැරදි. කාබන් කිව්වොත් තමයි එයා හරියන්නේ. එහෙනම් දැන් අපි මුලින්ම CO කියන කෙනාව නාමකරණය කරමු. එහෙනම් මේගොල්ලෝ නාමකරණය කරද්දී ඔයා මුලින්ම විද්‍යුත්තාව අඩු කෙනාව හොයාගන්න ඕනේ. කවුද? කාබන්. ඔන්න එයාගේ මූලද්‍රව්‍ය නාමය ලිව්වා. කාබන් කියන කෙනාගේ මූලද්‍රව්‍ය නාමය පොඩි හිස්තනක් තියෙනවා. දැන් ඔක්සිජන් ඉන්න ඔක්සිජන් කී දෙනාද? එක්කයි නේද? එහෙනම් මොනෝ ඔක්සිජන් නම් තමයි දෙවෙනියට ලියන්නේ. එහෙනම් මොකද්ද? ඔක්සයිඩ් කියලා ලියන්න ඕනේ. එහෙනම් මොනෝ ඔක්සයිඩ් කියන එකෙන් ඕ අකුර කැපිලා ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ? මොනොක්සයිඩ්. මොකද්ද? මොනොක්සයිඩ්. අපි ඒක දිගටම ලියමු නේද? කාබන් ඊට පස්සේ මෙතෙන්ට ලියනවා මොනෝදන ඔක්සයිඩ්. එහෙනම් මොකද වෙන්නේ? මෙයා කැපිලා යනවා. අවසානයේදී වැඩ කවුද එන්නේ? මෙතනින් එනවා කාබන් මොනොක්සයිඩ්. තව එකක් හිතමුකෝ. අපි හොඳට දන්න කෙනෙක්. මට මතකයි මෙන්න මේක මේ ඊයේ පෙරේදා ප්‍රශ්නෙකුත් ගියා. H2O කියන කෙනා. දැන් එහෙනම් මුලට ලියන්නේ කවුද? හයිඩ්‍රජන් කියන කෙනා. හරිද? හයිඩ්‍රජන් කියන කෙනා කොහොමද කියන්නේ? යා එහෙමමයි පරමාණු විදියමයි. ඒ විද්‍යුත් අඩු කෙනා වලට HYTROGEN. හැබැයි මෙහෙම ලිව්වොත් වැරදි. ඇයි ඒ?
මේකේදී ළමයි හයිඩ්‍රජන්ලා එක්කෙනෙක් නෙමෙයි ඉන්නේ. දෙන්නෙක් ඉන්නව නේද? එහෙනම් අපි දෙන්නෙක් ඉන්න බව පෙන්වන්න ඕනේ. එහෙනම් දෙන්නෙක් ඉන්න බව පෙන්වද්දී අපි ළමයි මෙතනදී කරන්නේ මෙයාට ඩයි කියලා උපසර්ගයක් දානවා. එහෙනම් ඔන්න ඩයි ධන හයිඩ්‍රජන්. දැන් අපි ස්ථනක් තියලා එනআইනේ නාමය ලියන්න යන්නේ. ඔන්න මම ලියනවා එනআইනේ නාමය ළමයි. මෙතන ඉන්නේ එකයි ඔක්සිජන්ලා. එහෙනම් මොකද්ද? මොනෝ ඔක්සයිඩ්. ඩයිහයිඩ්‍රජන් මොනෝ ඔක්සයිඩ්. හරි නේද? එහෙනම් මෙතන ඕට මොකද වෙන්නේ? කැපිලා යනවා. අවසාන දේට මොකද වෙන්නේ? ඩයිහයිඩ්‍රජන් මොනොක්සයිඩ්. ඩයිහයිඩ්‍රජන් මොනොක්සයිඩ්. හරිද? දැන් තව එකක් අපි ලියමු. SO2 SO3. හරිද? ඊළඟට P2O3 P2O5 OF2 N2O3 NO2 N2O5. ඔය ටික ලියාගෙන යන්න බලන්න චුට්ටක් ඉක්මනට. දැන් බලමු නේනම් SO2 නම් කොහමද? SO2 නම් ළමයි මුලින්ම එයාගේ විද්‍යුත්තාවයට සල්ෆර් එනවන සල්ෆර්. හරිද? සල්ෆර් ඔක්සිජන් කීයද? දෙන්නයි නේද? දෙන්නයි නම් කොහමද? ඩයොක්සයිඩ්. මෙතන සල්ෆර් SO3 එහෙනම් කොහමද? සල්ෆර් ට්‍රයොක්සයිඩ්. දැන් මේ අනුව අපි දන්නවා ළමයි. සල්ෆර් ඩයොක්සයිඩ් නම් SO2. සල්ෆර් ට්‍රයොක්සයිඩ් නම් SO3. අපි දන්නවා කෙලින්ම මෙන්න අපි හොයපු සංයෝගය. දැන් මෙන්න අපි ලියලා තියෙන්නේ. නේද? දැන් බලමු මෙන්න P2O3 ඩයි phosphorus ඩයි phosphorus 3යි trioxide. මෙතෙන්ට එන P2O5 ඩයි phosphorus pentoxide. pentoxide. මෙතෙන්ට කවුද විද්‍යුත්තාවය අඩු? ඔක්සිජන් නෑ. ඔක්සිජන් ඩයි fluoride. N2O3 ඩයි nitrogen nitrogen ඩයි nitrogen trioxide. NO2 nitrogen dioxide. N2O5 ඩයි nitrogen pentoxide. ඔය ආකාරයට ළමයි ඔයාලට මේගොල්ලන්ගේ නාමකරණයන් සිද්ධ කරන්න පුළුවන්. ඒක මතක තියාගන්න ඕනේ. මේ නීතීන් පිළිපැද්දොත් ඔමයි ඔයාලට පැදලා තමයි මේ නාමකරණයන් කරන්න ඕනේ. හරි නේද? ඔච්චරයි කතාව. හරිද? ඔන්න ඔච්චරයි අපිට කතා කරන්නට තියෙන්නේ. හරිද?
එහෙනම් ඔන්න කාබන් මොනොක්සයිඩ් CO නම් කාබන් මොනොක්සයිඩ් H2O නම් ඩයිහයිඩ්‍රජන් මොනොක්සයිඩ්. හරිද? ඩයිහයිඩ්‍රජන් මොනොක්සයිඩ්. SO2 නම් සල්ෆර් ඩයොක්සයිඩ්, SO3 නම් සල්ෆර් ට්‍රයිऑක්සයිඩ්. ඔය ආකාරයට දිගින් දිගටම නාමකරණයක් කරගෙන යන්නට පුළුවන්. හරි නේද? එහෙනම් ওই නීති ටික පාවිච්චි කරනවා මොනවද ආයෙ පාරක් බලමු. මුලින්ම විද්‍යුත්තාවය අඩු කෙනාගේ නාමය හිස්තනක්, විද්‍යුත්තාවය වැඩි කෙනාගේ නාමය, විද්‍යුත්තාවය වැඩි කෙනා ලියද්දී අයිට් කියන ප්‍රත්‍යයකට එකතු කරනවා. ඊළඟට මොකද වෙන්නේ? මෙන්න මේගොල්ලන්ගේදී ඉන්න පරමාණු ගානට අපි උපසර්ග යොදනවා. මොනෝ, ඩයි, ට්‍රයි, ටෙට්‍රා, පෙන්ටා, හෙක්සා, හෙප්ටා, ඔක්ටා ආකාරයට උපසර්ග එකතු කරනවා. ඒකෙදි AO තිබ්බොත් ඒගොල්ලෝ ඊළඟට පිළිටන කෙනත් එක්ක සලකලා යාව ඊළඟට AO තිබ්බොත් යාගේදී AO කියන කෙනා කට්ටියව අපි ලොප් කරලා අයින් කරනවා. ඒ කියන්නේ මොනෝ කිව්වොත් යාගේ ඊළඟට ඔක්සයිඩ් තියෙද්දි ඒ මොනොක්සයිඩ් කියන එකේදී O අකුර අයින් කරලා දානවා. ඔය වගේ ලොප් කිරීමක් අපිට කරන්නට පුළුවනි. ඊළඟට ළමයි අපිට සාකච්ඡා කරා ඊළඟට ඒකෙදි හැබැයි පළවෙනි කෙනාට මුල් කෙනාට ඒ කියන්නේ විද්‍යුත්ින්ත අඩු කෙනාට කවදාවත් මොනොක්සයිඩ් කියන කෙනා පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ මොනෝ කියන උපසර්ගය පාවිච්චි කරන්නේ කියන්නේ මොනෝ කාබන් මොනොක්සයිඩ් කිව්වොත් හරි මොනෝ කාබන් මොනොක්සයිඩ් කිව්වොත් හරි. තේරෙනවද? මොනෝ කාබන් මොනොක්සයිඩ් කිව්වොත් මොනෝ කියන එක විද්‍යුත් දෙවොත් එහෙම අපි ලියන්නේ නැහැ. කාබන් මොනොක්සයිඩ් කියලා තමයි ලියන්නේ. හරිද? තේරෙනවද? ඒ කියන්නේ උදාහරණයක් ඇස්සොට මොනෝ සල්ෆර් ඩයොක්සයිඩ් කිව්වොත් හරිද? සල්ෆර් ඩයොක්සයිඩ් කියන එක තමයි හරියන්නේ. දැන් අපි බලමු ඊළඟට කොහොමද මෙයාගේදී අනිකුත් සංයෝග සහසංයෝග කාණ්ඩ. දැන් අපි මෙන්න මේගොල්ලන්ගේදී බහුපරමාණු කයන එමත ඇනායන කාණ්ඩ කැටායන කාණ්ඩ හිටියොත් කොහොමද ඒගොල්ලෝ නාමකරණය කරන්න කියලා බලමු. අපි මුලින්ම ඒගොල්ලන්ගේ අයන වලින් පටන් ගමු. ඒ කියන්නේ ළමයි මෙතනදී අපි පරමාණු කාණ්ඩ ගැන බලන්නේ. ඒ කියන්නේ අයන කාණ්ඩ ගැන. අයන කාණ්ඩයක් කියන උදාහරණයක් කියන මෙහෙම හිතන්න. SO3 2-. එහෙම නැත්නම් SO4 2-. එහෙම නැත්නම් HS-. HSO4-. මෙන්න මේ වගේ කාණ්ඩ පවතිද්දී කොහොමද ඒගොල්ලන්ව නාමකරණය කරන්නේ කියනකමයි අපි බලන්නේ. එතකොට ළමයි මෙතනදී ධන කාණ්ඩත් ඉන්නවා ඍණ කාණ්ඩත් ඉන්නවා. ඒ කියන්නේ මේ කාණ්ඩ ගත්තන් පස්සේ අයන කාණ්ඩ ගත්තන් පස්සේ බහුපරමාණු කයන කාණ්ඩ ගත්තන් පස්සේ ධන අයන කාණ්ඩත් ඉන්නවා ඍණ අයන කාණ්ඩත් ඉන්නවා. එක උදාහරණයක් තමයි මෙන්න මෙයා. මෙයාට අපි කොහොමද මෙයාව හඳුන්වන්නේ? NH4+ අපි මෙයාව හඳුන්වන්නේ ඇමෝනියම්. මේ ආකාරයට ධන අයන කාණ්ඩයක් ඉන්නවා නම් අන්න එයාව අපි හඳුන්වන්නේ ළමයි IUM කියන ප්‍රත්‍යය අවසන් වන විදිහට. ඇමෝනියම්. මේ බලන්න. ඇමෝනියම්. මේ කොහොමද ඉවරලා තියෙන්නේ? ඇමෝනියම්. IUM කියන ප්‍රත්‍යයෙන් තමයි එයා අවසන් වෙන්නේ. තේරුණාද? ඔය විදිහට එයා අවසන් වෙන විදිහ තමයි අපි ලියන්න ඕනේ. ඍණ කාණ්ඩ ලියද්දී ළමයි එයාගේදී අපිට පාවිච්චි කරන ක්‍රම තුනක් තියෙනවා. ඒ කියන්නේ පාවිච්චි කරන අවසානට පාවිච්චි කරන අවසන් වෙන ආකාර තුනක් තියෙනවා. එකක් IT කියලා අවසන් වෙනවා. ඊළඟට ITE කියලා අවසන් වෙනවා. ඊළඟට ළමයි ATE කියලා අවසන් වෙනවා. එහෙනම් මෙන්න ධන කාණ්ඩයක් නම් කොහොමද? ධනායන කාණ්ඩයක් නම් IUM කියන එකෙන් අවසන් වෙන්නේ. ඍණ කෙනෙක් නම් කොහොමද? IT විදියට අවසන් වෙන්නත් පුළුවන්. IT විදියට අවසන් වෙන්නත් පුළුවන්. AT විදියට අවසන් වීම සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ අවස්ථාව මත ඒක තීරණය වෙනවා. ඒක රඳාපවතින ළමයි ඔක්සිකරණාංක සහ එයාට සම්බන්ධ වෙලා තියෙන එමෙත් එයාට සම්බන්ධ වෙලා තියෙන කාණ්ඩ ගාන මත ඔක්සිජන් කාණ්ඩ ගාන මත. දැන් ඔන්න අපි මේගොල්ලන්ගේ නාමයන් ටිකක් බලමු. ඔයගලන්ට ඔන්න වගුවක් තියෙනවා. ඒකට
ඕගොල්ලන්ට දාලා තියෙන රිසෝස් බුක් එකේ තියෙන වගුවම මම මෙතනදී කියන්නම්. ඒකට ඒකත් එක්ක ඔයාලට බලාගෙන යන්න පුළුවන්. උදාහරණයක් විදිහට NH4+ හිටියොත් ඒක ඇමෝනියම්. OH- හිටියොත් ඒක හයිඩ්‍රොක්සයිඩ්. CN- නම් සයනයිඩ්. හරිද? ඊළඟට SO3 2- හිටියොත් ළමයි ඒකේදී ඔයාලට සල්ෆයිඩ් කියලා කියන්න පුළුවන්. සල්ෆයිඩ්. SO4 2- නම් ඔයාලට සල්ෆේට් කියලා කියන්න පුළුවන්. එතන මෙන්න මෙතන HS- නම් ඒක ඔයා S- නම් යාට හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියලා කියන්න පුළුවන්. මොකද හයිඩ්‍රජන් සල්ෆයිඩ්. හරිද? හයිඩ්‍රජන් සල්ෆයිඩ්. HSO4- නම් ඒකට ඔයාලට කියන්න පුළුවන් හයිඩ්‍රජන් සල්ෆේට් කියලා. හයිඩ්‍රජන් සල්ෆේට්. PO4 3- නම් ඔයාලට ඒකට ෆොස්ෆේට් කියන්න පුළුවන්. හරිද? ඊළඟට ඔයාලට NO2- නම් ඔන්න දෙන්න ඔයාලට නයිට්‍රයිඩ් කියලා කියන්න පුළුවන්. මොකද්ද? නයිට්‍රයිඩ්. NO3- නම් ඔයාලට ඒකට නයිට්‍රේට් කියලා කියන්න පුළුවන්. බලන්න මේ අයිට් කියන ප්‍රත්‍යයයි ඒට් කියන ප්‍රත්‍යයයි. දැන් කලින් කිව්ව මතකයිද? N3- ඒක කොහොමද? නයිට්‍රයිඩ්. හරිද? නයිට්‍රයිඩ්. මේක හයිඩ්‍රජන් සල්ෆයිඩ්. මේක හයිඩ්‍රජන් සල්ෆේට්. මෙහෙම එකක් තිබ්බොත් ඕක ලියන්නේ ළමයි හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියලා. තේරුණාද? ඔන්න එහෙනම් මම දැන් ළමයි ඕගොල්ලන්ට මේකට පොඩි ක්‍රමයක් හදලා දෙනවා. බලමු. මෙන්න මෙහෙම හිටියා කියලා හිතන්න. S2- HS- SO3 2- HSO3- SO4 2- HSO4- මේක ළමයි සල්ෆයිඩ්. මේකෙදී සල්ෆයිඩ් ඒ කියන්නේ PHIDE කියන එකක් පාවිච්චි වෙනවා. හරිද? හැබැයි IUPAC ක්‍රමයට අනුව අපි දැන් පාවිච්චි කරන FIDE කියන එක. හරිද? ඊළඟට HS- ඒක අපි කියනවා හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියලා. ඔක බයිසල්ෆයිඩ් කියලා කියන්න පුළුවන්. හරිද? හැබැයි මේ නාමකරණයට අනුව IUPAC නාමකරණයට පාවිච්චි කරන හයිඩ්‍රජන් සල්ෆයිඩ්. මෙන්න මෙයා ළමයි සල්ෆයිඩ්. එතකොට මෙන්න මේ HSO3 හයිඩ්‍රජන් සල්ෆයිඩ්. මේ සල්ෆේට්. මෙයා හයිඩ්‍රජන් සල්ෆේට්. මොකද්ද? හයිඩ්‍රජන් සල්ෆේට්. සල්ෆයිඩ් හයිඩ්‍රජන් සල්ෆයිඩ්. සල්ෆයිඩ් හයිඩ්‍රජන් සල්ෆයිඩ්. සල්ෆේට් හයිඩ්‍රජන් සල්ෆේට්. දැන් ඔන්න ඔයාට මේ අනුව ළමයි ක්‍රමයක් දීලා තියෙනවා. තනියෙන් හිටියොත් මොකද්ද? සල්ෆයිඩ්. එතනදී ඔයාට හයිඩ්‍රජන් පමණක් යාට සෙට් වෙලා හිටියොත් මොකද්ද? ඉස්සරහට හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියලා එනවා. මෙතන සල්ෆයිඩ් SO3 2- හතරක් හිටියොත් සල්ෆේට්. එහෙනම් ඔක්සිජන් ගාන අඩු නම් අයිට්, වැඩි නම් ඒට්. අඩු නම් අයිට්, වැඩි නම් ඒට්. ඔක්සිකරණ අංකය තමයි මේ කියන්නේ. ඔක්සිකරණ අංකය අඩු නම් අයිට්, වැඩි නම් ඒට්. හරිද? ඊළඟට හයිඩ්‍රජන් සම්බන්ධ නම් HSO3- ආරෝපණයකින් අඩු වෙන හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා තියෙන නිසා හයිඩ්‍රජන් සල්ෆයිඩ්. HSO4- නම් හයිඩ්‍රජන් සල්ෆේට්. ඔච්චරයි කතාව. දැන් අපිට කියන්න පුළුවන් මෙන්න මේක. දැන් කියන්න බලන්න. NO3 N3- ගමු. මොකද්ද? නයිට්‍රයිඩ්.
NO2 minus nitrite. Trite. හරිද? NO3 minus nitrate. හරිද? ඔය ආකාරයට ඔයගොල්ලන්ට මෙන්න මේගොල්ලන් හඳුනා ගන්න පුළුවන් තව බොහෝ නාමයන් තියෙනවා. ඒ නාමයන්ට අනුරූප වගුවක් වාට රිසෝස් බුක් එකේ තියෙනවා බලා ගන්න. ටියුට් එක තියෙන කට්ටිය ඒ ටියුට් එකේ ඔයගොල්ලන්ට වගුවක් දාලා තියෙනවා. ඒ වගුව බලා ගත්තා නම් හරි. හරිද? ඒකට ඔන්න ඩයික්‍රෝමේට්, ක්‍රෝමේට්, මැංගනේට් ඔය සියලුම දේවල් ටික හයිඩ්‍රජන් කාබනේට් ඔය සියලුම දේවල් ටික ඔයගොල්ලන්ට වගුවේ දාලා තියෙනවා. ඒක බලා ගන්න නම් හරි. එහෙම ටියුට් එක නැති කට්ටිය රිසෝස් බුක් එක බලන්න. ඒ ඇති හොඳටම එතන තියෙන සංයෝග ටිකේ නාමයන්ගෙන් ඔයගොල්ලන්ට මේ වැඩේ කරන්න පුළුවන්. දැන් අපි ළමයි මේගොල්ලන්ගේ නාමයන් කියන එක ඉගෙන ගත්තනේ. කියන්නේ නාමයන් කොහොමද අයනවල නාම කොහොමද නාමකරණය කරන්න කියන එක ඉගෙන ගත්තනේ. දැන් අපි බලමු මේගොල්ලන්ගේ සංයෝගයක් කොහොමද නාමකරණය කරන්න කියලා. අපි ඒක දන්නේ නැහැ නේද? එහෙනම් බලමු. මේක තේරුණා නේද? දැන් ඔන්න අපි බලමු මෙයාගේ සංයෝගයක් තිබ්බොත් එයාව කොහොමද නාමකරණය කරන්න කියලා. මෙහෙම එකක් හිතන්න. NH4Cl තිබ්බා කියලා හිතන්න. දැන් කලින් විදියමයි. හොඳට මතක තියාගන්න. මුලින්ම මේකේ කැටායනය හොයා ගන්නවා. ඊළඟ ඇනායනය සරල කෙනෙක් වෙන්නත් පුළුවන්, සංකීර්ණ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඇනායනය හොයා ගන්නවා. ඊට පස්සේ අපි නාමය හදනවා. එහෙනම් බලන්න NH4Cl NH4 ප්ලස් කියන කෙනා ගත්තන් පස්සේ කැටායනය ළමයි ඇමෝනියම්, ඇනායනය ක්ලෝරයිඩ්. හරි නේද? එහෙනම් මෙයාගේ නාමය ලියමු. ඇමෝනියම් කැටායනය ලිව්වා. චූටි හිස්තනක් තිබ්බා. ඊට පස්සේ ඇනායනය ලියනවා ඇමෝනියම් ක්ලෝරයිඩ්. ඔය විදිහට තමයි ළමයි අපි මේගොල්ලන්ගේ නාමකරණය කරගෙන යන්නේ සංයෝග. කලින් පියවරමයි මෙයාගේ තියෙන විශේෂත්වය. මෙයාගේ තියෙන ඇනායන හෝ කැටායන කාණ්ඩයක්. ඒ කියන්නේ සංකීර්ණ කාණ්ඩයක් තමයි මෙයාගේදී ඉන්නේ. ඔය ආකාරයට අනුව අපි මේගොල්ලන්ගේ නාමය ලියාගෙන යන්නයි හදන්නේ. එහෙනම් තව එකක් බලමු අපි. මොන තව උදාහරණයක්. හරිද? මෙහෙම එකක් හිතමු. NH4 twice SO4 හිතමු. NH4 twice SO4. ළමයි මේ වෙලාවේදී අපි දෙන්නේ හිටියා කියලා ඩයි කියලා ලියන්නේම නෑ. හරිද? ලියන්නේ ඔන්න එයාගේ MMO NiUM කියලා මුලින් කැටායන ඇමෝනියම් කියලා ලිව්වා. හිස්තනක් තිබ්බා ඇමෝනියම් සල්ෆේට් කියන එක ලිව්වා. මොකද්ද? ඇමෝනියම් සල්ෆේට් කියන එක ලියනවා ඊළඟට. දැන් ඊළඟට මෙහෙම එකක් හිතන්න. ඔන්න ආඩ තියෙනවා මේ වගේ එකක්. Na2SO4 වගේ එකක්. අයක අපි ලියමු ගන්න. දැන් මම මේ වගේ ලියන්න නැතුව එකපාරම ලියාගෙන යනවා. හරිද? එහෙනම් කැටායනේ මොකද්ද? සෝඩියම්. ඊළඟට මෙතෙන්ට සල්ෆේට්. මොකද්ද? සෝඩියම් සල්ෆේට්. තව එකක් බලමු. FeSO4. දැන් ඔයාලට දැන් පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද්ද? දැන් තමයි ළමයි ඔයා මෙතනදී මේ ඉන්නේ අයන එකකට වඩා ඉන්න කට්ටිය. කියන්නේ මෙයාගේ ධන අයන එකක් ඉන්නවද දෙකක් ඉන්නවා. ඒ ධන අයන වල ධන දෙක කියලා එක්කෙනෙකුත් ඉන්නවා, ධන තුන කියලා කෙනෙකුත් ඉන්නවා. දැන් ඔයා දන්නේ නෑ ළමයි මේ කවුද කියලා. හැබැයි ඔයාට හොයාගන්න ක්‍රමයක් තියෙනවා. ඔයා දන්නවා ළමයි SO4 2- කියලා නේද ඉන්නේ. ඒ කියන්නේ මෙයාගේ ආරෝපණය ඍණ දෙකයි. මේ ඍණ දෙක ආරෝපණයත් එක්ක බැලන්ස් වෙන්න නම්, උදාසීන වෙන්න නම් මෙයාගේ ආරෝපණය මොකක් වෙන්න ඕනේද? ධන දෙකක් වෙන්න ඕනේ. එහෙනම් අපි කොහොමද මේක කරන්නේ? IRON 2 මේ ඉන්නේ Fe ධන දෙක
iron 2 ඊළඟට sulfate iron 2 sulfate හරිද iron 2 sulfate හරි නේද අයන ඊළඟට තව එකක් අපි කරමු තව ටිකක් අපි කරගෙන යන්න මෙන්න මේ ටික චුට්ටක් බලන්න යනවා ඔයගොල්ලෝ කරන්න පොඩ්ඩක් බලගෙන එනම් මෙයා කොහොමද පිළියන්නේ කියන බලන්න ammonium Cr2O7 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 2 minus අපි මොකද කියන්නේ dichromate මොකද්ද dichromate හිස්තැනක් තිබ්බ ammonium dichromate NH4NO2 එහෙනම් යා කොහොමද කියන්නේ ammonium nitrite මෙයා ammonium nitrate ඊළඟට sodium aluminate ඊළඟට sodium hydrogen ඒ පොඩි ඉඩක් තියන්න ඕනේ ළමයි sulfate හරිද ඔය ආකාරයට ඔයගලන්ට ළමයි මේගොල්ලන්ගේ සංයෝග නාමකරණය කරන්න පුළුවන්. එහෙනම් ඔන්න අපි අද හරිද මේගොල්ලන්ගේදී සරල සහ සංයුජ සංයෝග නාමකරණය කරන්නේ කොහොමද? ඊළඟට එනායන කැටායන කාණ්ඩතියදී නාමකරණය කරන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරා. ඒ අනුව ළමයි ඔයගොල්ලන්ට ඒ කොටස් ටික කතා කරන්න පුළුවන්. ඊළඟ කොටසෙන් අපි සාකච්ඡා කරමු කොහොමද ඒගොල්ලන්ගේ ඔක්සි අම්ල වල ඔක්සි අනායන වල නාමකරණය කරන්න කොහොමද කියලා එතනින් අපිට අවසන් කරන්න පුළුවන්. එතකොට එහෙනම් මේ දේවල් ටික මතක තියාගන්න. මේ දේවල් වල ගණන් ටිකක් කරන්න. ගණන් ටිකක් කරද්දී ඔයගොල්ලන්ට ඒ ටික මතක තියාගන්නට පුළුවන්. ඉතින් දිගින් දිගටම මේ ටික මතක තියාගෙන මේ වැඩ කරගෙන යන්න ඕනේ. එහෙනම් මේ වැඩ ටික ඉවර කරලා ටියුට් එකේ ගණන් ටික කරලා එමුට රිසෝස් බුක් එක පොඩ්ඩක් බලලා තව සංයෝග ටිකක් මේ මම හදුනා වගේ හදන්න. එහෙම try කරලා මේ වැඩ ටික ඉවර කරගන්න. හැමෝටම උත්සාහයි දෙන්න බීටයි.